මාතෘකාව ලියන්න ත්‍රිකෝණ අංග සාම්‍ය. මේක ගොඩක්ම වැදගත්ම කොටසක් තමයි ජ්‍යාමිතිය කියන්නේ. මොකද ජ්‍යාමිතිය ගණන් වලින් 90%ක්ම හදන්න පුළුවන් මෙන්න මේ ආසම පාඩයට එන නියමයි. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එක. ත්‍රිකෝණ අංග සාම්‍ය හොඳට පුළුවන් කියන්නේ ජ්‍යාමිතිය ගණන් කිසි ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන්. හරි. ලිවද මාතෘකාව ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා. හැමෝම ලිව්වා. මොකක්ද අංග සාම්‍ය කියන්නේ? අංග කියන්නේ කොටස්නේ කැලි. එහෙනම් මේ අංග සාම්‍ය කියන්නේ ත්‍රිකෝණ දෙකක තියෙන කොටස් සමාන වෙන එකනේ. දැන් හිතන්නකෝ මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා. මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ අංග සම කරනවා කියන්නේ මේ දෙන්නගේ තියෙන සමාන ඒවා ලියන එකනේ. ඕක තමයි මේ අංග සාම්‍ය කියලා කියන්නේ. අංග සම. ඒකයි මේ තියෙන අංග සම කරන්න කියන්නේ මේ දෙන්නගේ තියෙන සමාන ඒවා ලියන්න. එතකොට මේ ත්‍රිකෝණ දෙකක් සමාන වෙන අවස්ථා හතරක් තියෙනවා. අවස්ථා හතරක් යටතේ මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි මේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් මේ දෙන්නගේ හිතන්නකෝ ත්‍රිකෝණ මෙන්න මේක 5යි මේකත් 5යි කියලා. මේක 8යි මේකත් 8යි. මේක 7යි මේකත් 7යි. දැන් මේ විදිහට ගත්තහම මෙන්න මේ ත්‍රිකෝණේ මොකද වෙලා තියෙන්නේ? පාද දිගින් සමානයි තුනේ. එතකොට දැන් මෙන්න මේ විදිහට සමාන ඒවා අපි තෝරන එකට තමයි මේ අංග සාම්‍ය කියලා කියන්නේ. එතන මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම වුණහම ඕනෑම ත්‍රිකෝණ දෙකක් අංග සම වුණොත් ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල අනිවාර්යයෙන්ම සමානයි කියන මතක තියාගන්න හොඳට. තේරුණාද? ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා කියන මතක තියාගන්න. දැන් එතකොට ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා හතරක් තියෙනවා. ඔය අවස්ථා හතරෙන් පළවෙනි එක තමයි මම මේ රූපයක් ඇඳලා තියෙන්නේ. එතකොට බලන්නකො මේ රූප දෙක දිහා ගත්තහම මේකක් සෙන්ටිමීටර 5ක පාදයක් තියෙනවා. මේකෙත් සෙන්ටිමීටර 5ක පාදයක් තියෙනවා. මේක සෙන්ටිමීටර 8ක එකක් තියෙනවා. මේකෙත් සෙන්ටිමීටර 8ක එකක් තියෙනවා. මේක සෙන්ටිමීටර 7ක එකක් තියෙනවා. මේකෙත් සෙන්ටිමීටර 7ක එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ පාද මොකද වෙලා තියෙන්නේ? සමානයිනේ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක පාද තුනම සමාන වෙනවා නම් එකිනෙකට සමාන වෙනවා නම් අපි කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. දැන් ඕකෙදි අපි ගත්තේ මේ පාද තුනක් නේ ගත්තේ. මේකෙයි පාද තුනක් ගත්තේ හින්දා අපි මේක නම් කරන්නේ පා අවස්ථාව කියලා. ඒ කියන්නේ පාද කියන එක තමයි මේ පා අවස්ථාව කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ පළවෙනි අවස්ථාව තමයි පා අවස්ථාව. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක පාද තුන එකිනෙකට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සමයි. ඒකට අපි කියනවා පා අවස්ථාව කියලා. ඒ කියන්නේ පාදයක් නේ. ඔන්න බලන්න ඒ අවස්ථාව ගලපන විදිය. ත්‍රිකෝණ දෙකක් තියෙනවානේ. එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට දිගින් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකට අපි කියනවා පා අවස්ථාව කියලා. තේරුණාද? එක අනිවාර්යයෙන්ම දෙකක් තියෙනවා නේ. දෙන්නේ නැතුව අංග සම කරන්න බෑනේ. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වෙනවා. එම ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකට අපි කියනවා පා අවස්ථාව කියලා. දැන් හොඳට බලන්නකෝ. මෙන්න මේ පළවෙනි එකනේ. ඔන්න ඔයාලා කිසි දෙයක් ලියන්න එපා. තාම මම මොනවත් ලියන්න දුන්නේ නැහැ. ලියන්න නැහැ.
මේක A, මේක B, මේක C. මේක P, මේක Q, මේක R. අන්න මම පාද ටික නම් කරා. දැන් අපිට ගානක් තිබුණොත් ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණ අංග සම කරන්න කියලා. ඔන්න හොඳට බලන්න ඕනේ. දැන් මම මේ කියලා දුන්නානේ. පා අවස්ථාවනේ. ත්‍රිකෝණ තුනක් අංග සම කරන්න බෑ. ත්‍රිකෝණ දෙකයි අංග සම කරන්න පුළුවන්. රයිට්. මේ බලන්නකෝ. දැන් එතකොට මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා ඉස්සල්ලාම ලියන්න ඕනේ. මේ සමාන කරන්නේ කවුද කියලා කියනවා. නිකම්ම අවස්ථා ටික ගලපගෙන ඉන්න බෑ. ත්‍රිකෝණයක් අංග සම කරද්දී මොන දෙන්නද අපි සමාන කරන්නේ? ඒක අංක එකට ලියන්න ඕනේ. දැන් මේකේ ABC ත්‍රිකෝණයයි PQR කියන ත්‍රිකෝණයයි අංග සම කරන්නේ. එහෙනම් එයාව ඉස්සෙල්ලා ලියන්න. ඒ කියන්නේ ABC ත්‍රිකෝණය සහ අනිත් එක තමයි මෙයා. ඒ කියන්නේ PQR ත්‍රිකෝණවල ඔන්න අංග සම කරනකොට ඉස්සල්ලාම අනිවාර්යයෙන්ම ලියන්න ඕන දේ තමයි කවුද අපි අංග සම කරන්නේ. ඒක අංක 1. ඊට පස්සේ තමයි සමාන ඒවා ටික ලියන්නේ. දැන් මේ ත්‍රිකෝණ දෙකේ ලියනකොට මේකේ තියෙනවා 5ක්, මේකෙත් තියෙනවානේ 5ක්. ඒ කියන්නේ AB කියන එකයි PQ කියන එකයි සමාන. ඔන්න AB සමානයි PQට. මේක අපි කිව්වේ කොහොමද? මේක අපි පේන්න දීලා තියෙනවානේ. දීලා තියෙන හින්දා අපි ලියනවා දත්තය කියලා. ඔන්න එකක් හරි. අනිත් එක තමයි මේක 8යි මේකත් 8යිනේ. එහෙනම් මේක ලියන්න පුළුවන් BC සමානයි මේකේ 8යි මේකෙත් 8යි. මොකද්ද පාදය? QR. අපි කොහොමද කියවුවේ? මේ 8යි කියලා ලකුණු කරලා දීලා තියනානේ. ඒකින්ද ඔකට කියනවා දත්තය කියලා. AC කියන එකත් 7යි PR කියන එකත් 7යි. එහෙනම් AC සමානයි PR වලට දීලා තියෙනවා ඒකින්ද දත්තය. ඔන්න පළවෙනි අවස්ථාව කියලා දුන්නේ ඔයාලට පාද 3 සමාන වෙන්න ඕනේ. ඔන්න පාද 3 ලියවුවා. දැන් හරි. දැන් විස්තර ටික ලියලා තියෙනවා. ඊට පස්සේ අන්තිම පොලිම ලියන්න ඕනේ. මේ කරුණු 3 තියෙන හින්දා ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද අවස්ථාව? එම නිසා කියන තිත් තුනක් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා කියලා අපි අකුරෙන් ලියන්නේ සංකේත වලින් ලියන්නේ. අංග සමයි කියන සංකේතය තමයි ඉරි කැරි 3 PQR ත්‍රිකෝණය. දැන් ලියන්න ඕනේ මොන අවස්ථාවද මේ? right. පා අවස්ථාව තමයි මේක හරි. ඔව් දත්තේ නැත්තම් B අත කියලා ලියන්නත් පුළුවන්. ඔන්න ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පළවෙනි අවස්ථාව. මොකද්ද? එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට දිගින් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකට කියනවා පා අවස්ථාව කියලා. එහෙනම් මතක තියාගන්න අංකයකට ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යනකොට අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ඉස්සලාම මොන දෙන්නද සමාන කරන්නේ. ඊට පස්සේ සමාන ඒවා ලියන්න ඕනේ. මේ සමානයි කියලා අපි කියන්නේ කොහොමද? ඒකත් අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕනේ. හේතුව ලිව්වට පස්සේ අන්තිමේටම මේක ලියලයි කියලා ඉවර කරන්න ඕනේ. දත්තය කියලා කියන්නේ දීලා තියෙන හින්දා. මේක 5යි මේකත් 5යි කියලා දීලා තියනානේ. ඒකයි දත්තය කියලා ලියන්නේ. ඔව් හැම වෙලාවෙම අංග සම අවස්ථාව අපි ලියන්නේ කෙටි අකුරු වලින්. පා. තේරුණාද? ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා ලියුවා නේද? ලියන්න පා අවස්ථාව කියලා. අංක 1 කියලා දාලා ලියන්න. පා තිතක් අවස්ථාව. ඔයාලා පාට මෑන් භාවිතා කර නෝට් එක ලස්සන ලියන්න ඈ. මොකද නෝට් එක ලස්සන වෙන්න තමයි ඔක බලන්න ආස හිතෙන්නේ. ලියන්න පා අවස්ථාව. ලිව්වද? ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා නෝට් එක මාතෘකාව ලියලා පා අවස්ථාව කියලා ලිව්වද?
යටින් ලියන්න. එක් ත්‍රිකෝණයක පාද තුනක් 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 තවත් ත්‍රිකෝණයක පාද තුනකට 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 දිගින් සමාන වේ නම් දිගින් සමාන වේ නම් දිගින් සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ එම ත්‍රිකෝණ දෙක අංග සම වේ එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට දිගින් සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ මෙම අවස්ථාව පා අවස්ථාව ලෙස හැඳින්වේ මෙම අවස්ථාව පා අවස්ථාව ලෙස හැඳින්වේ මෙම අවස්ථාව පා අවස්ථාව ලෙස හැඳින්වේ තේරුණාද හැමෝම ලියලා ඉවරද කියන්නේ හැමෝම ලියලා ඉවරද ඔව් දැන් ලියලා ඉවරයිනේ එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට දිගින් සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ මෙම අවස්ථාව පා අවස්ථාව ලෙස හැඳින්වේ හරි උදාහරණ කියලා ඔයාලා මේ ගාන ලියා ගන්නකෝ
මම එළියටද? හරි. හැමෝම ඉවරයිද? සංදීපනෙත් හරි. විතරක් හරි. ජනනිත් හරි. ඉවරයි. නිමාසා ඉවරයිද? හසිනි හරි. දෙනෙත් හරිනේ. රයිට්. දැන් හරිනේ. මේ බලන්නකෝ. දැන් අපිට තියෙනවා මෙන්න මේ විදිහට. මේ බලන්නකෝ. අපිට තියෙනවා මෙන්න මේ විදිහට රූපයක් දීලා PQS කියන ත්‍රිකෝණයයි QRS කියන ත්‍රිකෝණයයි අංග සම කරන්න කියලා. දැන් මේ බලන්නකෝ. එතකොට දැන් අපි දන්නේ පා අවස්ථාව විතරයිනේ දැනට දන්නේ. දැන් එතකොට මේ අවස්ථාවේ යටතේ මේක අංග සම කරනකොට PQ කියන එකයි QR කියන එකයි විශාලත්වයෙන් සමානයි කියන්න දීලා තියෙනවා. ආයේ PS කියන එකයි SR කියන එකයි සමානයි කියන්න දීලා තියෙනවා. දැන් මේ බලන්නකො මේ ත්‍රිකෝණ දෙක ගත්තහම දැන් මම මේ දෙක වෙනම දෙන්නම්. මෙතන තියෙනවා PQS කියලා. මෙයාව මම මේක ඇඳනම් මේක තියෙනවානේ QRS කියලා. එතකොට මේ බලන්න. මෙන්න මේ SR කියන පාදය මොකද වෙන්නේ? SR කියන පාදය මේ පැත්තේ ත්‍රිකෝණයටත් එනවා. මේ පැත්තේ ත්‍රිකෝණයටත් එනවනේ. ඒ කියන්නේ SR කියන පාදය මොකද වෙන්නේ මේ ත්‍රිකෝණ? මේ ත්‍රිකෝණ දෙක ගත්තාම ඒ දෙන්නටමයි තියෙන්නේ. දැන් අපි කියන්නේ මං විතරක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඔයා විතරක් නම් පාවිච්චි කරන්නේ. ඒකට අපි කියන්නේ පෞද්ගලිකයි කියන්නේ. ඕක ගොඩක් අය පාවිච්චි කරනවා නම් ඒක පොදු දෙයක් නේ. දෙන්නේ කරි ඊට වඩා වැඩි ගාණක් මොකක් හරි පාවිච්චි කරනවා නම් ඒක පොදුයි. පෞද්ගලික නෑනේ. එහෙනම් මේ පාදය මේ ත්‍රිකෝණ දෙන්නම පාවිච්චි කරනවානේ. ඒකින්ද මේ දෙන්නටම අයිති හින්දා අපි ඔකට කියනවා පොදුයිනේ. මේක පාදයක්නේ. ඒකින්ද මේකට අපි කියන්නේ පොදු පාදය කියලා. තේරුණාද? දැන් ඔන්න බලන්න. අපිට තිබුණා මෙන්න මේ විදිහට. ඔන්න ගානක් තියෙනවා මෙන්න මේ විදිහට. අපිට කියනවා මේකේ PQS ත්‍රිකෝණය සහ QRS ත්‍රිකෝණ අංග සම කරන්න කියලා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කියනවා. මේ ගානත් මම ඔයාලට හදන්න කියලා දීලා ඊට පස්සේ ගාන ඔයාලට දෙන්නම් තනියම හදන්නේ. දැන් එතකොට මෙන්න මේක අංග සම කරන්න කියලා ප්‍රශ්නේ දීපුවාම දැන් ඔයාලා ගොළුවට එන්න ඕනේ. එහෙනම් අංක එකට මොකද්ද කරන්නේ? මේ දෙන්න කවුද කියලා හඳුන්වලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි PQS ත්‍රිකෝණය සහ මේක PQS නේ. මේ ත්‍රිකෝණය මොකද්ද? QRS. QRS ත්‍රිකෝණවල. ඔන්න ඉස්සර ත්‍රිකෝණ දෙක හඳුන්වුවා. මේ ප්‍රශ්නේ PQS ත්‍රිකෝණය සහ QRS ත්‍රිකෝණ අංග සම බව සාධනය කරන්න. ඔක තමයි ප්‍රශ්නේ. දැන් ඉස්සලාම අංග සම කරන දෙන්න ලියුවා. ඊට පස්සේ සමානේව ටික ලියන්න. TS කියන එකයි SR කියන එකයි සමානයි. මේ ඉරි කැලි දෙකක් ගහලා තියෙනවා සමානයි.
එහෙනම් අපි ලියනවා PS සමානයි SR වලට දීලා තියෙන හින්දා දත්තය කියලා කියනවා. ඊට පස්සේ PQ කියන එකයි QR කියන එකත් සමානයි. PQ සමානයි QR වලට. දීලානේ තියෙන්නේ. ඒකින්ද දත්තය. ඊට පස්සේ මේ QS කියන පාදය දෙන්නටමයි තියෙන්නේ. එහෙනම් QS සමානයි QS. මේ QS මෙහෙටත් එනවා. මේ QS එක එහාටත් යනවා. ඒකින්ද QS සමානයි QS දෙන්නටමයි තියෙහින්දා මේකට අපි කියනවා පොදු පාදය. දැන් මොන අවස්ථා තුන හරි. එම නිසා PQS ත්‍රිකෝණය අංග සමයි කියන්නේ ඉරි කැලි තුනක්. QRS ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? පා අවස්ථාව කියලා කියනවා. තේරුණාද? තේරුණාද ඔයාලට? හදන විදිය තේරුණාද? ලියන්න. පහත දැක්වෙන රූපේ මේ ගාන ලියන්න. පහත දැක්වෙන රූපේ ගාන ලියන්න ඊට පස්සේ රූපය අඳලා කරන්නේ. පහත දැක්වෙන රූපේ PQS ත්‍රිකෝණය සහ පහත දැක්වෙන රූපයේ PQS ත්‍රිකෝණය සහ පහත දැක්වෙන රූපයේ PQS ත්‍රිකෝණය සහ QRS ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. අංග සමබව සාධනය කරන්න. රූපය ඇඳලා මේක හදන්නේ. රූපය ඇඳලා හදන්න. ඕන විදිහට ලියන්න පුළුවන් භාෂිත. මෙන්න මේ තුන ලියන්න පිළිවෙලක් නැහැ. කොහොම හරි මේ පොදු පාඩේ කියන එක මුලින් ලියන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ කරුණු තුන තියෙනවනේ මේ පා අවස්ථා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි ඉවරයිද?
හරිද හැමෝම ඉවරයිද? තාම හදනවද හැමෝම ලියගෙන ඉවරයිද? ඉවරයිනේ. හරිද හැමෝම ඉවරයිද? ඔන්න ඔයාලට හදන්න ගානක් දෙන්නේ. හරි. මේ ගාන ඔයාලා තනියම හදන්න. right. ලියන්න පහත දැක්වෙන රූපයේ පහත දැක්වෙන රූපයේ පහත දැක්වෙන රූපයේ පහත දැක්වෙන රූපයේ ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණ ADC ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. පහත දැක්වෙන රූපයේ ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. පුළුවන් නේ තනියම කරන්න. right තනියම කරන්න. right ඉවරයි. මනුෂ්‍ය හරිනේ. right හතර ඉවරයි. උත්තරත් ඉවරයිනේ. හතෙනි හරි. right ඉතින් කොහොමද ලියන්නේ? ඔන්න ඉස්සල්ලාම හඳුන්වන්න ඕනේ ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණ වල. ඔන්න හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? AB කියන එකයි BC කියන එකයි සමාන. AB සමානයි BC වලට දීලා තියෙන හින්දා දක්තය. ඊට පස්සේ මොකද වෙන්නේ? BC කියන එකයි AD කියන එකයි සමානයි. BC සමානයි AD වලට.
දීලා තියෙනවා. ඒත් දත්තය. AC කියන එක දෙපැත්තටමයි තියෙන්නේ. AC සමානයි AC පොදු පාදය. ඔන්න දැන් හරි කරුණු තුනම හරි. දැන් අපි ලියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය අවස්ථාව ලියන්නේ පා අවස්ථාව කියලා. හරිද ඔයාලගේ? කියන්නේ ඔයාලා හැමෝගෙම හරිද? හැමෝගෙම හරිද? හරිනේ. හැමෝගෙම හරිද? ඊට පස්සේ හැමෝගෙම හරිනේ. right. මේක ලියන්න. පහත දැක්වෙන රූපයේ රූපේ අඳින්න එපා. ගාන ලියන්න. පහත දැක්වෙන රූපයේ PR සමානයි පහත දැක්වෙන රූපයේ PR සමානයි QS ද PR සමානයි QS ද QR සමානයි PS ද වේ. පහත දැක්වෙන රූපයේ PR සමානයි QS ද PR සමානයි QS ද QR සමානයි PS ද වේ. PQR ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සහ PQS ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. ඉස්සලා රූපේ ඇඳලා ඔය කියලා තියෙන ඒවා රූපේ ලකුණු කරලා ගන්න.
සවිට මොකද සිග්නල් ප්‍රශ්නයක් සවිටත් එහෙමයි නේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනනේ සවිට අට හැමෝම ඉවරයිද හිමාංශ ඉවරයිනේ අනිත් අය සිග්නල් හරි කො අනිත් අය ඉවරයිද ජනනිත් හරිනේ right සන්දීපනිත් හරි ජයමිනත් හරිනේ හැමෝම හරි තාම හදලා ඉන්නවද කවුරුත් නැද්ද හිමත් හිම බණ්ඩාර ඉවරයිනේ හිමද කියන්නේ හැමෝම ඉවරයි තව හදනයි කවුරුත් ඉන්නවද දිවිදිත් හරි ඉවරයි දැන් රූපේ ලකුණු කරන්නේ මෙහෙම කියනවානේ PR සමානයි QS PR කියන එකයි QS කියන එකයි සමානයි මේකයි සමානයි ඊට පස්සේ කියනවා QR සමානයි PS ට QR කියන එකයි PS කියන එකයි සමානයි එහෙනම් දැන් මම හදන්න ඕනේ මම කියන්නම් කරුණු ටික බලන්න ඔයාලගේ තියෙනවා කියලා ඉස්සෙල්ලා PQR ත්‍රිකෝණය සහ PQS ත්‍රිකෝණවල කියලා තියෙනවා නේ ඊට පස්සේ සමාන ඒවා ටික ලියන්න ඕනේ PR සමානයි QS ට දත්තය ඊට පස්සේ QR සමානයි PS වලට දත්තය PQ සමානයි PQ පොදු පාදය PQ සමානයි PQ පොදු පාදය ඔය කරුණු තුන තියනවාද යටින් මෙම නිසා PQR ත්‍රිකෝණයේ අංග සමවේගයන් ඉරිකැලි තුනක් PQS ත්‍රිකෝණය අවස්ථාව පා අවස්ථාව කියලා ඔයාලා කරලා තියනවාද එහෙම තියනවා නම් හැමෝගෙම හරිනේ එතකොට දැන් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පළවෙනි අවස්ථාවනේ පා අවස්ථාව ඒක ඔයාලට හොඳටම තේරුණාද කියන්නකෝ පා අවස්ථාව තේරුණාද ඔයාලා හැමෝටම හොඳටම තේරුණා ඊට පස්සේ අපි යන් එහෙනම් ඊගාව අවස්ථාවට හරි මේ බලන්නකෝ දෙවෙනි අවස්ථාව තමයි මේ බලන්න ත්‍රිකෝණයක් තියෙනවා තවත් ත්‍රිකෝණයක් තියෙනවා මේ පාදයේ දිග සෙන්ටිමීටර 8යි මේකත් සෙන්ටිමීටර 8යි මේ පාදයේ දිග සෙන්ටිමීටර 7යි මේ පාදයේ දිග සෙන්ටිමීටර 7යි මෙතන තියෙනවා අංශක 60ක් මෙතන තියෙනවා අංශක 60ක් හරිද දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ මොකද වෙලා තියෙන්නේ ඔයාලා තමයි එක හොයාගන්න මොකද වෙලා තියෙන්නේ පාද දෙක සමානයිනේ මේ 8ක් තියෙනවා මේකෙත් 8ක් තියෙනවා මේකේ 7ක් තියෙනවා මේකෙත් 7ක් තියෙනවා පාද දෙකක් සමාන ආයි මේ කෝණ දෙකක් සමානයිනේ මේ කෝණ දෙක කොහෙද තියෙන්නේ මේ කෝණ දෙක කොහෙද තියෙන්නේ මේකෙත් අංශක 60ක කෝණයක් තියෙනවා මේකෙත් අංශක 60ක කෝණයක් තියෙනවා
මෙහෙම හිතන්නකො. එන්න 8යි සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර මේක 60යි. මේකෙත් තියෙනවා 8යි සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර මේකේ අංශක 60. කොහොම තියෙන්නේ. දැන් මේ ත්‍රිකෝණ සෙට් එකම නිකන් එක වගේ මම මෙතනින් කඩන්න. මේකේ 8යි මේකෙත් 8ක් තියෙනවා. මේකේ 7යි මේකෙත් 7ක් තියෙනවා. ඒ කියන්නේ පාද දෙකක් සමානයි. කෝණ දෙකකුත් මේකෙත් කෝණයක් තියෙනවා අංශක 60ක මේකෙත් අංශක 60ක කෝණයක් තියෙනවා. right හරි සතුටුදා පොඩ්ඩක් එන්න. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක තියෙනවානේ. මේකෙත් 8ක් තියෙනවා මේකෙත් 8ක් තියෙනවා මේකෙත් 7ක් තියෙනවා මේකෙත් 7ක් තියෙනවා. හැබැයි මේකේ අංශක 60ක කෝණයේ තියෙන තැනයි මේක අංශක 60ක කෝණයේ තියෙන තැනයි වෙනස්නේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක පාද දෙකක් සමාන වෙලා ඒ සමාන වෙලා තියෙන පාද දෙක අස්සෙම තියෙන කෝණ තමයි සමාන වෙන්න ඕනේ දෙවෙනි අවස්ථාව. මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක පාද දෙකක් සමාන වෙලා ඒ සමාන වෙන මේ සමාන වෙන පාද දෙක අස්සෙම තියෙන කෝණයක් සමාන වුණොත් විතරක් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මේ විදිහට තිබුණොත් අංග සම වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තිබිලා සමාන වුණොත් විතරක් අපි කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මේකට අපි කියන්නේ පා කෝ පා අවස්ථාව. එහෙනම් මතක තියාගන්න පා කෝ පා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න නම් ත්‍රිකෝණ දෙකක පාද දෙකක් සමාන වෙලා තියෙන්න ඕනේ. කෝණය තියෙන්න ඕනේ මේ සමාන වෙලා තියෙන පාද දෙක අස්සෙමයි ඈ. වෙන කොහේ හරි ඒ 60 තිබ්බට ඒක අංග සම වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවල් වලට ඔයාලා මෙහෙම දැකපු ගමන් රයිට් 8යි 8යි 7යි 7යි මේක 60යි මේක 60යි රයිට් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා හදන්න. හැබැයි මෙහෙම කවදාකවත් අංග සම කරන්න බෑ. මේ දෙන්න අංග සම වෙන්නේ නැහැ. අංග සම වෙන්න නම් හොඳට මතක තියාගන්න. දෙවෙනි අවස්ථාව පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න නම් ඔළුවේ තියාගන්න ඕනේ ඔයා. ත්‍රිකෝණ දෙකක පාද දෙකක් සමාන වෙලා තියෙනවනේ. ඒ සමාන වෙලා තියෙන පාද දෙක අස්සේ තමයි කෝණේ තියෙන්න ඕනේ. වෙන කොහෙවත් කෝණේ තිබ්බට පා කෝ පා අවස්ථාවට අංග සම කරන්න බැහැ. අංග සම කරත් ලකුණු හම්බෙන්නේ නැහැ. ගොඩක් අය අපි දකිනවා මේ විදිහට තිබ්බහම අංග සම කරලා රයිට්. අපි ගාන හදලා ඉවරයි ජ්‍යාමිති ගානත් හරි. බලපුවම ජ්‍යාමිති ගාන සම්පූර්ණයෙන් වැරදි. හොඳට තියරිය මතක තියාගන්න. තියරිය තමයි පා කෝ පා යටතේ ත්‍රිකෝණ දෙක අංග සම කරනකොට ත්‍රිකෝණ දෙකක පාද දෙකක් සමාන වෙලා තියෙනවා. ඒ සමාන වෙලා තියෙන පාද දෙක අස්සෙම තමයි මේ කෝණය සමාන වෙලා තියෙන්න ඕනේ. වෙන කොහෙවත් තිබ්බට ඒ ත්‍රිකෝණ දෙක පා කෝ පා යටතේ අංග සම කරන්න බෑ. තේරුණාද? ඒක තේරුණාද ඔයාලට? එහෙනම් පා කෝ පා අවස්ථාව කියන්නේ මොකක්ද? පා කෝ පා අවස්ථාව කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමාන වෙලා තියෙනවානේ. තව කෝණ දෙකක් සමාන වෙලා තියෙනවානේ. හැබැයි කෝණය වෙන කොහෙවත් තියෙන්න බෑ. කෝණය තියෙන්න ඕනේ සමාන වෙලා තියෙන පාද දෙක අස්සේ විතරයි. වෙන කොහෙවත් තිබ්බට මේ ත්‍රිකෝණ දෙක පා කෝ පා යටතේ අංග සම කරන්න බෑ. පා කෝ පා කියනකොට කෝණය තියෙන්නේ පාද දෙක අස්සේ විතරයි. තේරුණාද? right. ඕක තමයි දෙවෙනි අවස්ථාව. right. මේ බලන්න. දැන් අපිට මේ විදිහට ගානක් තිබ්බා කියනවා. දැන් අපිට කියනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. right. ඒක අංග සම කරද්දී මම අකුරු දාන්නම්. P Q R මේක දාන්නම් X Y Z. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ.
ඔන්න ලියන විදිහ ඉස්සලා වගේමයි. PQR ත්‍රිකෝණය සහ XYZ ත්‍රිකෝණවල ත්‍රිකෝණ කියලා ලියන්න ඕනේ මේ සංකේත දාපම ඇතියි. දැන් සමානයව කියනවා. දැන් අර මේ පිළිවෙලට ඕනේ ඉස්සල්ලාම පාදයේ ලියලා ඊගාවට මැදින් කෝණය ලියලා ඊට පස්සේ යටින් පාදයේ ලියන්න. එහෙම පිළිවෙලක් ඕනේ නැහැ. කොහොම හරි මේ කර්ම තුන තියෙනවා. ඒ කර්ම තුන අර කියන තියරියට අදාළ වෙනවා. තේරුණාද? PQ සමානයි PQ කියන්නේ 8යි මේකේ 8ක් තියෙන්නේ XY වල. දීලා තියෙන හින්දා දක්වයි. ඊට පස්සේ මේක අපිට ලියන්න පුළුවන්. QR සමානයි YZ. පාද දෙක ලියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. QR සමානයි මේකේ YZ ගන්න. දක්වයි. ඊට පස්සේ කෝණය PQR කෝණය සමානයි මේකේ XYZ කෝණය. දීලා තියෙන හින්දා දක්වයි. එම නිසා PQR ත්‍රිකෝණය අංග සමයි කියන්නේ ඉරිකැරි තුනක්. XYZ ත්‍රිකෝණය අවස්ථාව පා කෝ පා අවස්ථාව. තේරුණාද අංග සම කරන විදිහ? මතක තියාගන්න තියරිය පා කෝ පා අවස්ථාව දාන්න නම් ත්‍රිකෝණ දෙකක් තියෙන්න ඕනේ. පාද දෙකක් සමාන වෙලා තියෙන්න ඕනේ. සමාන වෙලා තියෙන පාද දෙක අස්සෙම ඒ කෝණය තියෙන්න ඕනේ. ඒක හින්දා කියන ඔකට අන්තර්ගත කෝණය කියලා. තේරුණාද? right. මේක තේරුණාද කියන්න? පා කෝ පා අවස්ථාව කියන්නේ මොකක්ද කියන්න තේරුණාද කියන්න? නැත්තම් පාද දෙකක් සමාන වෙලා කොහෙවත් තියෙන කෝණයක් සමාන වුණාට පා කෝ පා යටතේ අංග සම කරන්න බෑ කියන එක මතක තියාගන්න. right. ලියන්න පා කෝ පා අවස්ථාව. ලියන්න පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාව. ලියන්න එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් අප මුලින්ම බලන්න එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. මෙම අවස්ථාව
මෙම අවස්ථාව පාකෝපා අවස්ථාව ලෙස හැඳින්වේ. මෙම අවස්ථාව පාකෝපා අවස්ථාව ලෙස හැඳින්වේ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. මෙම අවස්ථාව පාකෝපා අවස්ථාව ලෙස හැඳින්වේ. හරි නේද? උදාහරණ කියලා මේ රූප දෙක ඇඳලා මේක ලියා ගන්න. Hello Mandi. Oh, may kasih ini Mandi kan tahu nih anak pun nih kasih. Di mana Mandi? Mana number yang Mandi ya? Ada Mandi. හරිද? හැමෝම ඉවරයිද? මෙතන මේක මේ නිකන් ඉරි කරලා තියෙන්නේ. හරිද? ලියන්න ඉවරයිද? හරි. මේ ගානේ ලියන්න. මේක ඔයාලට හදන්න. දැන් පුළුවන්. ලියන්න. පහත දැක්වෙන රූපේ
පහත දැක්වෙන රූපයේ ABD ත්‍රිකෝණය සහ පහත දැක්වෙන රූපයේ ABD ත්‍රිකෝණය සහ ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණ BCD ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න පහත දැක්වෙන රූපයේ ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. right. දැන් පාකෝපා කියන එක හොඳට මතක් කරන්න. කොහොමද කරන්න කියන්න මතක් කරන්න. ඒ කරලා පියවර ටික ලියන්න. මම හදන්නම්. ඊට පස්සේ බලමු ආගිකමද ඇවිත් තියන්නේ හරිද කියලා. බෑ. එහෙම ලියන්න බෑ හිරුට. ඒ කෝණය ලියනකොට ඒ සමාන වෙන්න මොකද්ද හේතුව කියලා ලියන්න එපා. ඒතර දත්තේ නම් දත්තේ කියලා ලියන්න. නෑ දෙනෙක් නෑ. 11 නෑ. right හදලා ඉවරයි බලමු අපි ඈ. ඉස්සලාම ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණ වල right ත්‍රිකෝණ දෙක හඳුන්වන්න එපා. දැන් සමාන ඒවා. AB සමානයි BC ට දීලා තියෙන හින්දා දත්තය. ඊට පස්සේ මේ කෝණයයි මේ කෝණයත් සමානයි නේ. ඒ කියන්නේ ABD කෝණය සමානයි CBD ට. දීලානේ කියන්නේ දත්තේ කියලා ලියන්න පුළුවන්. ඕනනම් ඔයාලට මේක අංශක අණුවේ ඍජු කෝණ හින්දා ඕන නම් ඍජු කෝණ කියලා ලියන්නත් පුළුවන්. දීලා තියෙනවා දත්තේ කියලා ලියන්න පුළුවන්. BC කියන එක BD කියන එක දෙන්නමයි. BD සමානයි BD. දෙන්නටමයි තිහින්දා පොදු පාදය. දැන් හරි. එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි කියන්නේ ඉරි කැලි තුනක්. BCD ත්‍රිකෝණය අවස්ථාව අපි ලියනවා. පා කෝපා අවස්ථාව. right ප්‍රශ්නයක් නැහැ. මේ කරුණු තුන කොහොම හරි ලියන්න පුළුවන් නේ. පොදු පාදයේ දෙවෙනියට තියෙනවා මේක පහළට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේකේ පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. මේ කරුණු තුන කියන්න. මේ කරුණු තුන ලියලා තිබ්බනම් හරි මේ කරුණු තුනේ පිළිවෙලක් නැහැ. නෑ චතුමිනේ එහෙම වැරදි නෑ. CBD කිව්වත් DBC කිව්වත් දෙකම එකයිනේ.
හරිද හැමෝගෙම හරිද? බෑ. සමාන පාද දෙක අස්සේ නැතුව ත්‍රිකෝණ දෙකේම වෙන කොහේ හරි තිබ්බට ගන්න බෑ. පාකෝපායරදට ගන්න බෑ. පාකෝපායරදට ගන්න නම් සමාන වෙන පාද දෙක අස්සේ විතරයි කෝණය තියෙන්නේ. වෙන කොහෙවත් තිබ්බට පාකෝපාට අංග සම කරන්න බෑ. මතක තියාගන්න. පාකෝපායරතේ අංග සම වෙනවා නම් කෝණ දෙක අස්සේ විතරයි තියෙන්නේ. වෙන කොහෙවත් තිබ්බට වැඩක් නැහැ. හරිද හැමෝගෙම රයිට්. තව ගානක් දෙන්නම් හදන්න. ලියන්න පහත දැක්වෙන රූපේ පහත දැක්වෙන රූපේ පහත දැක්වෙන රූපේ PQR ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සහ RST ත්‍රිකෝණ RST ත්‍රිකෝණ RST ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න පහත දැක්වෙන රූපේ PQR ත්‍රිකෝණය සහ RST ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න. හරි ඔයාලා හදන්නේ හදලා ඉවරයිද? හරි හැමෝගෙම හරි. ඔයාලගේ හෙට දවස කොහමද? හෙට දවසම ක්ලාස්ද ෆ්‍රී ටයිම් එකක් තියනවද හෙට ඔයාලට? හෙට දවසම ක්ලාස්ද? උත්තර කීයටද තියෙන්නේ? උදේ ෆ්‍රී. උදේ ක්ලාස් නෑ. රැට ඉන්දිකසයි ක්ලාස් එකක් තියෙනවනේ හෙට රැට. හවස ඉන්දිකසයි ක්ලාස් එකක් තියෙනවා හෙට හවස. උදේ නෑනේ.
right උත්තරට හෙට උදේ කීයට ක්ලාස් තියෙන්නේ හරි මේක හදලා ඉවරයිද හැමෝම මේක හදලා ඉවරයිද හැමෝම තාම හදනවද අහෙට ඉන්දිකස්ගේ දවල්ද තියෙන්නේ right මේ බලන්නකෝ PQR ත්‍රිකෝණය සහ RST ත්‍රිකෝණවල අන ලිව්වා ඉර සමානයි වල යන්න එපා PR සමානයි RT වලට PR සමානයි RT වලට දක්වයි මේක හරි ඊට පස්සේ QR කියන එකයි SR කියන එකත් සමානයි QR සමානයි SR වලට දීලා තියෙනවා දක්වය දැන් මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ මේ කෝණයයි මේ කෝණයයි මොකද වෙන්නේ මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි මේ කෝණ දෙක මොන කොනද මේ මූණට මූණ බලන් ඉන්න කෝණ වල නමක් කියලා දුන්නා මොකද කියවේ ප්‍රතිමුඛ කෝණ එහෙනම් ලියන්න වෙනවා PRQ කියන කෝණය සමානයි SRT වලට හේතුව තමයි සමාන වෙන්න හේතුව ප්‍රතිමුඛ කෝණ දැන් ලියන්න පුළුවන් එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඉවර කරන්න ඕනේ හරිද ඔයාලගේ හරිද ඔයාලගේ right හැමෝගෙම හරිද කියන්නේ හැමෝගෙම හරිද right ඊට පස්සේ තව ගණනක් හදමු මේක හරිනේ මලීෂාගෙත් හරි හැමෝගෙම හරි හරි ඊට පස්සේ ලියන්න මේක ලියන්න පහත දැක්වෙන රූපේ ලියන්න පහත දැක්වෙන රූපේ පහත දැක්වෙන රූපේ පහත දැක්වෙන රූපේ PQ සමානයි QR වේ PQ සමානයි QR වේ ඊට පස්සේ ලියන්න PQR කෝණයේ PQR කෝණයේ PQR කෝණයේ PQR කෝණයේ කෝණ සමච්ඡේදකය PQR කෝණයේ කෝණ සමච්ඡේදකය PQR කෝණයේ කෝණ සමච්ඡේදකය QS වේ PQR කෝණයේ කෝණ සමච්ඡේදකය QS වේ PQS ත්‍රිකෝණය සහ
PQS ත්‍රිකෝණය සහ QRS ත්‍රිකෝණ අංග සම බව සාධනය කරන්න. අංග සම බව සාධනය කරන්න. හරි හදන්න බලන්න. දැන් සමානයව ලකුණු කරන්න එපා. මේ බලන්න. PQ කියන එකයි QR කියන එකයි සමාන. PQ කියන එකයි QR කියන එකයි සමාන. මේ පාදයයි සමාන. මොන දත්තය. මේ PQR කෝණයේ කෝණ සමච්ඡේදකය කියන්නේ මොකක්ද? කෝණය සමානව දෙකට බෙදෙනවා. ඒකයි කෝණ සමච්ඡේදකය කියලා කියන්නේ. මේ PQR කියන කෝණය සමානව දෙකට බෙදෙන රේඛාවට QS කියන්නේ. එහෙනම් මේ කෝණයයි මොකද වෙන්නේ විශාලත්වය? සමානයි. දැන් හරිනේ. මේ පාදයයි සමානයි. මේක පොදු පාදය. මේ කෝණ දෙක සමානයි. දැන් ඒක ගලපලා ලියන්න. හරි. ලියන්න බලන්න ඔයාලා. හදලා ඉවරයිද හැමෝම? හරි කරන්නේ. හරි මොකද වෙන්නේ මේකේ? ඔන්න ඉස්සලාම PQS ත්‍රිකෝණය සහ QRS ත්‍රිකෝණවල. දැන් සමානයේ වටික ලියන්න. බලන්න ඔයාලගේ හරිද කියලා. PQ සමානයි QR දත්තය. PQ සමානයි QR දත්තය. හරිද? තියනවද? ඊට පස්සේ QS සමානයි QS පොදු පාදය. තියනවද? ඊට පස්සේ PQS කෝණය සමානයි SQR කෝණය දත්තය කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සමච්ඡේදනය වන නිසා කියලා ලියන්නත් පුළුවන්. මේක සමච්ඡේදනය වෙනවා කියලා තියෙනවානේ. එහෙනම් ලියන්න පුළුවන්. දත්තේනේ ඔක තියෙන්නේ සමච්ඡේදනය වෙනවා කියලා. දත්තය කියලා ලියන්නත් පුළුවන්. සමච්ඡේදනය වන නිසා කියලා ලියන්නත් පුළුවන්. හරි. එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඉවර කරන්න ඕනේ. හරිද ඔයාලගේ? හරිද ඔයාලගේ? හරිනේ. දැන් මට කියන්න ඔයාලා මේ අද කරපු ටික හොඳටම තේරුණාද මේ අංග සමකරන එක? අද දෙකක් නේ කරේ. ඒ අංග සම කරපු දෙක හොඳටම තේරුණාද කියන්න? හරි. සුපිරියටම තේරුණා. රයිට්. එහෙමයි ඈ. හරි. එහෙනම් අපි ඉතුරු ටික ඊගාව දවසේ කරමු. දැන් හෙට පුළුවන් වුණොත් හෙට කරමු ඈ. හෙට උදේ වලට ක්ලාස් එකක් නැහැ නේ. මම එහෙම වුණොත් හෙට දාන්නම්. උදේ වරුවේ පුළුවන් වුණොත් මම ක්ලාස් එකක් දාන්නම් ඈ. හෙට උදේ වරුවේ
8:00 වගේ. ඔයාලා කරන්න ගෙදරදී අද ටියුට් එකේ 24 වෙනි පිටුවයි 25යි. ටියුට් එකේ 24 වෙනි පිටුවයි 25 වෙනි පිටුවයි කරන්නේ. ටියුට් එකේ 24 වෙනි පිටුවයි 25 වෙනි පිටුවයි. right. එහෙනම් ඒ දෙක කරන්න. අපි ඊගාව දවසේ ඊටු ටික කරමු. හරි. එහෙනම් හැමෝටම අයබෝවන් නේ.